සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම සද්ධර්ම මාර්ගයේ නිවැරදිව පියමනෙමින් ඔබේ ජීවිතය සද්ධර්මය තුළින් ආලෝකමත් කරගන්නට ඔබට මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ උදෙසා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් බෞද්ධ රූපවාහිනී ධම්සභා මණ්ඩපය වෙත වැඩම කරන්නට යෙදුණු පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. උතුම් වූ සද්ධර්ම දේශනාව ලොව පුරා විසුරුවා හරින්නට අද දවසේ පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ කුමාරදාස සහ දිසානායක පවුලේ සදැහැති පින්වත් පිරිස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ධර්මය ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙනම බණ අහන එක වටිනවා කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම
ධර්ම ශ්‍රවණය කරන්න කියලා දේශනා කළා. අපි ඒ විදිහට බණ අහන්න උත්සාහ කරමු. පින්නතුනි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන තවත් එක ගාථා රත්නයක්. අචිරං වතයන් කායෝ පඨවෙන් අධිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණෝ නිරත්තං කලිංගන. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පූතිගත්ත තිස්ස කියන භික්ෂූන් වහන්සේ අරමුණු කරගෙන. තිස්ස හාමුදුරුවෝ ගැන අපි කුඩා කාලේ ඉඳලා බොහෝ වෙලාවට අහලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තරුණ වයසට ඇවිල්ලා හිටපු මේ තිස්ස කියන තරුණයා පැවිදි වෙන්න ඕනේ කියලා කල්පනා කළා. බුදුරජාණන් වහන්සේට කරුණ මතක් කරලා සම්බුද්ධ ශාසනය පැවිද්ද ඉල්ලගත්තා. බොහොම ශ්‍රද්ධාවන්තයි. පැවිදි වෙලා ටික කාලයක් ශාසනික කටයුතු කරගෙන යනකොට කුෂ්ඨ රෝගයක් හැදුනා. අබෑට වගේ ශරීරයේ පුරාම බිබිලිමත් වුණා. දවසක් දෙකක් යනකොට මුං ඇට වාගේ ලොකු වුණා. තවත් දිනක් දෙකක් යනකොට කඩල ඇට වාගේ වුණා. තව දවසක් දෙකක් යනකොට දෙබර පළ වගේ වුණා. තව දවස් කීපයක් යනකොට නෙල්ලි ගෙඩි වගේ ලොකු වුණා. තවත් ටික දවසක් යනකොට බෙලි ගැටයක් වගේ ලොකු වුණා. මුළු සරුවාංගයේ පුරාම බෙලි ගැට වගේ ගෙඩි. ඒ ප්‍රමාණයට ලොකු වුණාට පස්සේ මේ ගෙඩි පුපුරන්න පටන් ගත්තා. දැන් එතකොට ශරීරයේ කිසිම තැනක අත තියන්න තැනක් නැහැ තුවාලේ. නිරන්තරයෙන් සැරවෙ ගලනවා. නමුත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උන්වහන්සේ අත්හැරියෙම නැහැ. උන්වහන්සේලාට හැකි උපරිම වෑයමක් යොදලා තිස්ස හාමුදුරුවෝ පිරිසිදු කළා. නමුත් මෙහෙම දවස් කීපයක් යනකොට උන්වහන්සේගේ මේ ශරීරයේ ඇටකොටු කැඩෙන්න පටන් ගත්තා. දැන් නැගිටවන්න බෑ. ඉන්දවල තියන්න බෑ. අත තියලා කෙලින් කරනකොට වේදනාවයි. කෑ ගහනවා. දැන් මුකුත්ම කරන්න බෑ. ඇටකොටු බිඳිලා. ඉතින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බැරිම තැනත් තරලා දැම්මා. ඒ කිසිම දෙයක් කරන්න බෑනේ. අර තුවාල වලින් සැරවේ ඇවිල්ලා අඳන සිවුරයි පොරවගෙන ඉන්න සිවුරයි සැරව වලින් තෙමිලා දැන් අඳනේ සිවුරයි එකට ඇලිලා ඒ දෙක ඇඟට ඇලිලා. දැන් ඉතින් අර මැලියම් වර්ගයක් දාලා රෙද්දක් ඇඟට ඇලෙව්වා වගේ හැම තැනින්ම මේ වස්ත්‍රය ඇඟ ඇලිලා. උන්වහන්සේට බොහෝම වේදනාවයි. නමුත් කාගේවත් සරණක් නැහැ දැන්. සරණ වෙන්න විදිහක් නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා දවසකට දෙපාරක් ලෝක ධාතුව දිහා බලනවා. උදේට බලනකොට සක්වල මුව විට ඉඳලා කියන්නේ සක්වල කෙරවලේ ඉඳලා සුගන්ධ කුටිය දක්වාම ක්‍රමානුකූලව මුළු සක්වලම බලනවා. හවසට බලනකොට සුගන්ධ කුටියේ ඉඳලා පැතිරිලා සක්වල කෙරවලටම බලනවා. ආන් එහෙම බලන එක මොහොතක මේ තිස්ස හාමුදුරුවෝ දැක්කා. අසරණ වෙලා කුටියක් ඇතුලේ කාගේවත් පිහිටක් නැහැ. බුදුරජාණන් වහන්සේ විහාරචාරිකාවේ වඩින වෙලාවේ තිස්ස හාමුදුරුවන්ගේ කුටියට වැඩලා තිස්ස හාමුදුරුවෝ බලලා ගිනිහැල් ගෙට වැඩම කරලා පැන් භාජනයක් අරගෙන පැන් උණු කරා. පැන් ටික උණු වෙනකොට භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් තිස්ස හාමුදුරුවන්ගේ කුටියට වැඩලා
තිස්ස හාමුදුරුවෝ සැතපීලා ඉන්න ඇඳේ එක පැත්තක් උස්සලා ගත්තා. කියන්නේ හිම ගන්න ලෑස්ති වුණා. එතකොට භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා අනේ ස්වාමීනි සමා වෙන්න. අපි ගන්නම් කියලා ඇඳ ඔසවා ගත්තා. ගිනිහල්ගෙට අරගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පැන් ඇල් මරා ගන්න ඔරුවක් ගෙන්නලා පැන් ටික ඒකට දාලා පැන් ටික නිමලා තිස්ස හාමුදුරුවන්ගේ සිවුර ගලවලා ඒකට දාලා හොඳට පොඩි කරලා හොදන්න කිව්වා. ලේයි සැරවෙයි මද උණු වතුරෙන් හොඳට හොදලා ඒ සිවුර මිරිකලා වැනුවා. ඇඳේ තිබුණ නම් යම් වස්ත්‍ර ප්‍රමාණයක් ඒවත් සෝදවල වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම තිස්ස හාමුදුරුවන්ව නෑවුවා. තුවාල ඔක්කොම බුදුරජාණන් වහන්සේ සුද්ධ කරනවා. ඇඟ හොඳට පිරිසිදු කරලා නෑවුවා. දැන් නාවලා ඉවර වෙනකොට සිවුර වේලිලා. ඒ නිසා සිවුර ගෙනල්ලා අන්දවල දෙකට නමලා සිවුර අන්දලා අඳනය ගලවලා ඒකත් අර විදිහට සෝදලා වනලා වේලුණාට පස්සේ අඳනේ අන්දවල සිවුර පොරවලා ඇඳත් පිරිසිදු කරලා ආයෙත් භික්ෂුන් වහන්සේ ඇඳ මත සතපොවලා කුටියට අරගෙන ගියා. දැන් නම් ශරීරයේ බොහෝම සැහැල්ලුයි. දින ගණනාවකින් තමයි මේ සුවය ලැබුණේ. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ මේ වත් පිළිවෙත් ටික ඔක්කොම නිමා කරලා අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් උන්වහන්සේට අනුශාසනාවක් කළා. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති. චුද්ධෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ග. මහන්න මේ කය චිර නෑ. ඒ කියන්නේ ස්ථීර පැවැත්මක් දිගු කාලීන පැවැත්මක් මේ කයට නෑ. අචිර චිර නෑ. මේ කාලේ හැටියට කතා කළොත් මිනිස්සුන්ගේ පරමායුෂ තියෙන්නේ අවුරුදු 100ත් 120ත් අතරේ. සාමාන්‍ය කතා කරන්නේ 120ක් කියලා. ඉතින් ඒ වුණාට අපේ පරමායුෂ අපි භුක්ති විඳින්නේ නැහැ. ඊට කලින් මැරෙනවා. මේ කාලේ 120ක් ජීවත් වෙන කෙනෙක් හොයාගන්නම නැහැ. නමුත් ඊටාම කලාතුරකින් අපි අහනවා 100 102ක් 3ක් ජීවත් වෙච්ච අය හිටියා කියලා. ඊට අමතරව බැලුවොත් සාමාන්‍යයෙන් 65න් 70න් 75න් ඔය අතර මැරෙන අය වැඩි. 80ක් 85ක් 90ක් ඉන්න අය තව යම් ප්‍රමාණයක් ඉන්නවා. එහෙමනම් අපි කවුරුවත් පරමාවශ්‍ය භුක්ති විඳින්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ සලකන්නේ 120 තමයි පරමාවශ්‍ය තියෙන්නේ කියලා. 100න් පල්හැට පරමාවශ්‍ය ආපු දවසට පිනතුනි එදාට මිනිස්සුන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. සඳහන් කරන්නේ 100න් පහලට පරමාවශ්‍ය ආවහම අපි ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. හේතු තණ්හාව වැඩි වෙනවා. බණ අහන්න පින්කම් කරන්න මිනිසුන්ට කාලයක් නැහැ. හරි හම්බ කරගන්න තමයි මහන්සි වෙන්නේ. ඉතින් අදත් සාමාන්‍යයෙන් ඒ తত্ত্বය අපි දකිනවා. සමහර කෙනෙකුට පින්කමකට යන් කියලා කියහම බොහෝ වෙලාවට කියන්නේ ඉඩක් තිබුණොත් එන්නම් කියලා. එහෙම නැත්තම් එන්න බලන්නම් කියලා. එතකොට ඒ පින්කමට යන්න ඉඩක් නැති වෙන්න එයාට මොනවද තියෙන වැඩ? එයා භාවනා කරන නිසාද? එහෙම නැත්නම් එයා වෙනත් පින්කමක් කරන නිසාද? නෑ, එකක්වත් නෑ. එයා වෙන ලෞකික ධනෝපායන වැඩපිළිවෙලක නැත්තම් ගතසිත සනසගන්න පෞකාර ක්‍රියාවකට එළඹිලා තමයි තියෙන්නේ. එතකොට පින්කමට එන්නම් කියන්නේ ඉඩක් තිබ්බොත් එන්න. සමහර කෙනෙකුට ශ්‍රද්ධාවෙන් බණ අහන්න බෑ.
අපි දකිනවා බොහෝ තැන්වල ධර්ම දේශනාව ශ්‍රවණය කර කර ඉන්න ගමන් දුරකථන ඇමතුමක් ඉන්නවා. ඍජුව ඇමතුම ගන්න බැරි වුණොත් ළඟ ඉන්න කෙනෙකුට මුවා වෙලා හරි රහසින් හරි ඇමතුමට කතා කරනවා. ඒ කියන්නේ මම සංසාරයෙන් එතර කරවන්න භාග්‍යතුන් වහන්සේ මට කියලා දුන්න මේ දහම් පදයට වඩා මට අර කරදරකාරී පණිවිඩේ හරි වටිනවා. ඒ කියන්නේ මේ ගැන තියෙන ශ්‍රද්ධාව හුඟ අඩු වෙලයි තියෙන්නේ. සමහර කෙනෙක් පින්කමකට එන්නේ නෑවිල්ලා බැරි නිසා. ඇවිල්ලා මූණ පේන්න ටිකක් වටේට කරකිලා පිරිස කෙරවලේ වාඩි වෙලා ඉඳලා හිමීටම නැගිටලා එතනින් ඉවත් වෙලා යන්න යනවා. ඉතින් ඒ දැන් හැටි මීට වඩා තව දේවල් කතා කරන්න තියෙනවා. දැන් ස්වභාවය මේකනම් 100න් 15ට බැස්සහම මිනිසුන්ට මේ වාගේ වැඩ කරන්නවත් විවේකයක් නැහැ. තණ්හාව වැඩි. එතකොට මෙතන සඳහන් කළේ අචිරං වතයන් කායෝ. මේ කය ස්ථීර පැවැත්මක් දීර්ඝ කාලීන චිර පැවැත්මක් මේ කයට නැහැ. පටවින් අදිසෙස්සති. ඕනෑම මොහොතක මේ කය මේ මහ පොළොව මත ඇද වැටෙන්න පුළුවන්. ඒක අහවල් වෙලාවේ වෙන්න බෑ කියලා කතාවක් එහෙම කාරණාවක් නැහැ. උදේද, දවල්ද, හවසද, රෑද, පාන්දරද ඒ වෙලාව ભેදයක් නැහැ. ඉන්නේ පාරේද, රැකියාව කරන තැනද, පාසලේද, ගෙදරද, නාන තැනද, වැසිකිළියේද ඒකක්වත් බාධාවක් නැහැ. ඕනම තැනක මේ කය මේ මහ පොළොව උඩ ඇද වැටෙන්න පුළුවන්. චුද්ධෝ අපේත විඤ්ඤාණෝ. එතන චුද්ධෝ අපේත විඤ්ඤාණෝ. ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය. එහෙම නැත්නම් හිත. මෙන්න මේ ධර්මතා තුන යම් දවසක මේ කයෙන් අයින් වෙලා ගියොත් මේ කයෙන් වැඩක්ම නැහැ. හිත පහ වෙලා ගියා කියලා කියන්නේ මේ කයෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රෝම කූපයකවත් ප්‍රයෝජනයක් නැහැ හිත පහ වුණ දවසට. හිත පවතින තෙක් තමයි මේ සියලුම ක්‍රියාකාරකම්. මේ කය ක්‍රියාකාරීව පවතින තාක්කල් අපිට මේ ඇඟෙන් හුඟ දේවල් කරන්න පුළුවන්. හැබැයි හිත නැති වුණ දවසට කිසිම දෙයක් කරන්න බෑ. මේ පංචස්කන්ධයෙන් කිසිම වැඩක් නැහැ හිත නැති වුණ දවසට. එහෙනම් මේ ඇඟට පූර්ණ වටිනාකම දීලා තියෙන්නේ හිත. එහෙනම් ආයු, උෂ්ණ, විඥාන මේ තුන් දෙනා පහ වුණා නම් මේ කය මහ පොළොව උඩ ඇද වැටෙනවා. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින් කරා. වැඩකට ගන්න බැරි දර කඩක් වගේ මහ පොළොව මත ඇද වැටෙනවා. දර කඩින් හුඟ වැඩ ගන්න පුළුවන්. නමුත් මේක වැඩකට ගන්න බැරි දර කඩක් වගේ මහ පොළොව මත ඇද වැටෙනවා. කියන කාරණාව බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට මනාව මේ ගාථා රත්නයෙන් පැහැදිලි කරලා ධර්ම දේශනා කළා. කයේ තියෙන નિසරු බව, කයේ තියෙන අනිත්‍ය බව මනාව පැහැදිලි කළා. පිළිකුල් බවත් මනාව දේශනා කළා. මොකද්ද මේ નિසරු බව සහ පිළිකුල් බව? හිත නැති තැන નિසරුයි. පිළිකුල් බව කියලා කියහම කාරණා රාශියක් විස්තර කරනවා. ඇටකෝටු 300ක් විතර එකතු වෙලා මේ කය හැදිලා තියෙනවා. ඒ ඇටකෝටු එකට බැඳිලා කෙලින් කරලා හිටවලා තියෙනවා. ඒ ඇට කෑලි වටේට මස් ගල් වලා තියෙනවා. ඒ මාංශය වහලා අමු හමක් පොරවලා තියෙනවා. අමු හමක් පොරවලා. දැන් අපිට පිටපැත්තෙන් පේන්නේ
ඒ හම රතු හම, කළු හම, තලේලලු හම. අපිට ඒක තමයි පිටපැත්තෙන් පේන්නේ. නමුත් ඊටා කුඩා කටුවක් නමුත් අරගෙන මදක් සීරුවොත් ඒ හමට යටින් තියෙන සිවිය මස අපිට දකින්න පුළුවන්. හැබැයි කෙනෙකුගේ ටිකක් ලොකු තුවාලයක් හැදුනොත් කවුරුවත් කැමතිද ඒ තුවාලෙට ඇඟිල්ලක් දෙකක් තියලා ස්පර්ශ කරන්න? කැමැත්තක් එන්නෙම නැහැ. සෝදන පිරිසිදු කරන අය පවා අඬුවකින් තමයි හොදන්නේ. වෙන කිසි කෙනෙක් ඒකට අත තියන්න කැමති නැහැ. සමහර වෙලාවට තුවාලෙ තියෙන පුද්ගලයාවත් කැමති නැහැ. තව කෙනෙක් තමන්ම ඒක අත කරවත් ස්පර්ශ කළත් වෙන කෙනෙක් නම් ස්පර්ශ කරන්න කැමති නැහැ. එතකොට මේ හම ඉවත් වුණහම තියෙන සැබෑ ස්වභාවය. නමුත් හම තියෙනකොට එතන ස්පර්ශ කරන්න කැමති. මේ හම මත ස්පර්ශ කරන්න කැමති. නමුත් ඊටාම සියුම් ප්‍රමාණයක් යටට කැඩුනහම ස්පර්ශ කරන්න කැමැත්තක් නැහැ. පිළිකුල් බවක් තියෙනවා. එතකොට ශරීර අභ්‍යන්තරයේ එක භාග්‍යතුන් වහන්සේ එක තැනක පැහැදිලි කළේ අසුචි පුරවපු කල ගෙඩියක් වගේ කියලා. ඒ තරම්ම අප්‍රසන්නයි. දහස් ගණන් මේ රෝම කූප ළඟින් සිදුරු තියෙනවා. හැම රෝම කූපයක් ළඟම සිදුරක් තියෙනවා. ටිකක් කය වෙහෙසුවහම ඒ හැම සිදුරකින්ම දහදිය මතුවෙනවා. නිතර කතා කරනවා බාහිරට විවෘත කරපු දොරවල් 9ක් තියෙනවා. රෑ දවල් දෙකේම වහන්න බෑ. මුළු ජීවිත කාලෙම මේ දොරවල් වහන්න බෑ. හැබැයි හැම මොහොතකම එයින් එළියට එන්නේ ඊටාම පිළිකුල් සහගත අප්‍රසන්න දේවල්. මේ දොරටු 9න් 7ක් පිහිටලා තියෙන වහන්න බැරි තැනක. වෑහෙන්නේ අපිරිසිදු දේවල්. නමුත් වහන්න ආවරණය කරන්න බෑ. කෙනෙකුගේ ලස්සනයි කියලා කිව්වේ මුහුණ බලලා. එතකොට මේ අපද්‍රව්‍ය වෑහෙන දොරටු 7ක්ම තියෙන්නේ අපිට ලස්සනයි කියලා හිතෙන මුහුණේ. S2, කන් 2, නාස්පුඩු 2, මුඛය. දොරවල් 7ක්. බහිශ්‍රාවීය කරන දොරටු 2යි දොරවල් 9යි. කවදාවත් වහන්න බෑ. රෑදවල් දෙකේම මේ වගේ අපද්‍රව්‍ය පිට වෙනවා. දැන් මේ පුද්ගලයා ඉන්නේ ගෙදරින් එළියේ. දැන් මෙයා ඉන්නේ රස්සාව කරන තැන. දැන් මෙයා ඉන්නේ මිනිස්සු ගැවසෙන තැන. දැන් ඉන්නේ බස් එකේ. එහෙම හිතලා මේ දොරවල් වලින් එන දේවල් නතර වෙන්නේ නැහැ. එහෙනම් දොරටු 9ක් රෑදවල් දෙකේම වහන්නේ නැතුව ඇරලා තියෙන්නේ. ඒ තරම් දොරටු වලින් පිට කරන්න අපද්‍රව්‍ය ඇතුලේ තියෙනවා. අන් ඒ නිසා කේමා දේවියට කරුණු පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහණෙනි මේ අඥාන ජනයාගේ එකම පැතුම මේ කහල් ගොඩද කියලා. එකම ප්‍රාර්ථනාව මේ කුණු ගොඩද කියලා. ඒ වෙනුවෙන් මේ ලෝකෙ මිනිස්සු කොච්චර දේවල් කරනවද? ගහ ගන්නවා, මරා ගන්නවා, වෙඩි තියා ගන්නවා, කපා කොටා ගන්නවා, නඩු හබ ගේනවා, වන්දි ගෙවනවා. කහල් ගොඩක් වෙනුවෙන් කියලා. එතකොට ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි ඒ කහල් ගොඩක් බව වැටහෙන්නේ. මනාව දකින්න කෙනෙක්. මේ විදිහට සිරුරේ තියෙන මේ નિરර්ථක බව පැහැදිලි කර භාග්‍යතුන් වහන්සේ අනුශාසනාව ඉවර කරාම අර 30 භික්ෂුන් වහන්සේ සව් කෙලස් නැසලා රහත් වුණා. උන්වහන්සේ අපවත් පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධානව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනා පරිදි 30 හාමුදුරන්ගේ දේහය ආදාහනය කළා. භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා පස්සේ අහනවා ස්වාමීනි
තිස්ස කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණින් තිස්ස වෙන කොහෙවත් ඉපදුන්නේ නැහැ. තිස්ස පිරිනිවන් පෑවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතේ රහත් වෙලා පිරිනිවන් පාණ්ඩ තරම් පින් තිබුණ නම් එහෙම පුණ්‍යවන්තයන්ටත් මෙහෙම වෙනවද කියලා. තුවාල හැදිලා ඇටකොටු පුපුරලා පිළිසරණක් නැතුව මේ මහ පොළොව උඩ විඳින්න තියෙන දරුණුම දුක් වේදනා විඳින්න පුළුවන්ද මේ ජීවිතෙන් රහත් වෙන්න පුළුවන් අයටත් කියලා ඇහුවා. එතකොට පින්නතුනේ මේ ප්‍රශ්නේ අද සමාජ මිනිස්සු ගාව නැද්ද? සමහර කෙනෙක් තරුණ වයසේ අසනීප වෙනවා. එක්ක පිළිකා හැදෙනවා. නැත්නම් වෙන මොනවා හරි අසාධ්‍ය රෝගයක්. ඉතින් රෝහල් ගත කරලා මාස ගණන් ඉන්නවා. අපිට ඇහෙනවා සමහර අය කියනවා අනේ මේ ජීවිතේ නම් කුරා කූඹුවෙක්වත් මරලා නැහැ. බොහෝම හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. එහෙම අයටත් මෙහෙම වෙනවද කියලා සමහරව අහනවා. සමහර අය හිතනවා මං හොඳට සිල් ගත්තා. මං හැමදාම වගේ භාවනා කළා. මං මේ විදිහට දන් දුන්නා. එහෙම කරපු මටත් මෙහෙම වෙනවද කියලා කතා කරන අය ඉන්නවා. චෝදනා කරන අයත් ඉන්නවා. මෙච්චර කරලත් මෙහෙම වෙනවා නම් ඔව්ව කරන එකේ තේරුමක් තියනවද කියලා. ඉතින් එතකොට ඒ කාරණාවම නේද අර භික්ෂුන් වහන්සේලාත් ඇහුවේ. මෙච්චර තැනකට එන්න පුළුවන් පින තිබිලත් මේ වාගේ වෙන්න පුළුවන්ද? එහෙනම් අපිත් අදහනවා මෙච්චර පින්කම් කරපු අයටත් ඔහොම වෙනවද? එතකොට ඒ ප්‍රශ්නේ අලුත් එකක් නෙමෙයි හුඟක් පරණ ප්‍රශ්නයක්. භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගෙනුත් අහලා තියෙනවා එහෙම වෙන්න පුළුවන්ද? ස්වාමීනි ඒකට හේතු මොනවද කියලා අහුවා. නැවතාතීත කතාවක් පැහැදිලි කළා. මහණෙනි මොහු පෙර වැද්දෙක්. කුරුළු වැද්දෙක්. දැල්ලාම් පන්න අරගෙන ගිහිල්ලා කුරුල්ලෝ අල්ලනවා. පෙර භවයක. ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ වගේ. කුරුල්ලෝ අල්ලලා ධනපතියන්ට විකුණනවා. කුරුල්ලෝ ලස්සනට ගෙවල් වල තියාගන්න කැමති අය ඉන්නවනේ. ඒ අයට මේ අල්ලපු කුරුල්ලෝ විකුණනවා. ඉතුරු වෙන කුරුල්ලෝ මරනවා. මරලා හෙට විකුණන්න ගෙනියන්න බලහම රැයක් ගත වෙලා මස නරක් වෙලා. ඒ හින්දා එහෙනම් මරලා තියන්න බෑ. ඒ හින්දා ගෙනල්ලා කුරුල්ලන්ගේ කකුල් දෙක කඩනවා. සාමාන්‍යයෙන් කුරුල්ලා ඉගිල්ලෙන්නේ පාද දෙකෙන් වාරු අරගෙන ඉහළට පැනලා තමයි ඉගිල්ලෙන්නේ. ඒ හින්දා පාද දෙක කඩනවා. එතකොට එයාට ඉගිලෙන්න බෑ. තටු වල තියෙන ඇටකොටුත් පොඩි කරනවා. තටුත් කපලා දානවා. එහෙම කපලත් ගොඩ ගහනවා. යන්න බෑ. තාම වේදනාවයි. කකුලේ ඇටකොටු දෙකම කඩලා තටු වල ඇටකොටු පොඩි කරලා කුරුල්ල ගොඩ ගහලා. උදේට මරලා විකුණනවා. වැඩිපුර මස් තිබුණොත් තමුණුත් උයාගෙන කනවා. ඒක තමයි එයාගේ ජීවිත වෘත්තිය. එක දවසක් කුරුළු මස් උයලා ගෙදර. මෙයා හදිස්සියේ දැක්ක රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මම කවදාවත් පින්කමක් කරලා නෑනේ. අද ගෙදර ප්‍රණීත භෝජනයක් හදලා තියෙනවනේ. ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතෙත් වඩිනවනේ. අනේ ධනක් දෙන්න ඕනේ කියලා හිතලා උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා ගෙදරට වැඩමවාගෙන ඇවිල්ලා පාත්‍රයේ පුරවලාම බත් බෙදලා ප්‍රණීතව හදාපු කුරුළු මාංශත් බෙදලා උන්වහන්සේට පිළිගන්වලා වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි ඔබ වහන්සේ අද යම් උතුම් ඵලයක් ලැබලා නම් මතු යම් දවසක ඒ උතුම් ඵලය ලැබලා සැනසෙන්න මටත් මේ දානානිසංසයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. රහතන් වහන්සේ
ඒ සේම වේවා කියලා ආශිර්වාද කරලා අනුශාසනා කරලා උන්වහන්සේ වැඩියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි මේ තිස්සගේ තුවාල ඇති වුණා. බිබිලි හටගෙන තුවාල ඇති වෙලා ඇටකෝටු බිඳුණා. තිස්ස පෙර කරපු කර්මය කුරුල්ලන්ගේ ඇටකෝටු කඩලා බොහෝම වේදනාවට පත් කරලා අන්තිමට ජීවිතෙත් නැති කරා. ඒ කර්මය තමයි සසර තව බොහෝ ආත්මවලයක ගෙවලා මේ අන්තිම ආත්මෙත් මේ ගෙව්වේ. නමුත් එදා රහතන් වහන්සේට දන් දීලා ඔහු ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවත් මේ ජීවිතේම විපාක දුන්නා. ඒ කුසලයේ නිසා ඔහු රහත් වුණා. කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ සරණ අපිට ලැබෙනවද? මොකද හුඟක් අය සමහර වෙලාවට ගොඩක් පින් කරලා පස්සේ හුඟක් පව් කරගන්නවා. මම මෙච්චර දේවල් කළා, චෛත්‍යවල් හැදුවා, බුදු පිළිම හැදුවා, මේ නොයෙක් දේවල් කරලා පස්සේ එක්ක වකුගඩු නරක් වෙලා, එහෙම නැත්නම් වෙනත් රෝගයක්, නැත්නම් පිළිකාවක්, ඊටාම වේදනා බරයි. නමුත් හිතනවා මෙච්චර දේවල් කළා, කොමට පිහිටක්, කොමට සරණක්. සමහරලාට ධර්මදේශනාවකින් ඒ ගැන කියනකොටත් තව කෙනෙකුට කියලා බනින්න පුළුවන් ඔය කියනවා බොරු. ඔය කියන විදිහට පිහිට ලැබෙනවා නම් මේ ලෝකේ උසස් පිහිටක් ලබන්න කෙනෙක් මම කරලා තියෙන වැඩවල හැටියට කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්න මහණෙනි මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබුණට සසර කරපු අකුසල් ටික ඒ ටිකට කවුද වග කියන්නේ? මෙතන වාඩි වෙලා අපි පින්නතුන් බණ අහනවා. මම ධර්ම දේශනාව කරනවා. අපි මේ ඉන්නේ සුගතියක. අපි මෙතෙන්ට ආවේ අපායට යන්න හේතු සිද්ධි නැතුවමද? පෙරේත ලෝකේ යන්න හේතු සිද්ධි නැතුවමද? තිරිසන් ලෝකේ අසුර ලෝකේ යන්න හේතු නැතුවමද? හේතු තිබුණා. මේ වෙනකොටත් නිරේ ඉන්න තිබ්බා. මේ වෙනකොටත් වැසිකිලි වලක පණුවෙක් වෙලා ඉන්න තිබ්බා. මේ වෙනකොටත් අසූචි ගොඩක ඉහඬ මැස්සෙක් වෙලා ඉන්න තිබ්බා. එතකොට ඒ ඔක්කොම වෙන්න ඉඩ තියාගෙන ඇයි මෙහෙ ආවේ? මේ සංසාරේ යනකොට පවුම කළා නෙමෙයි. පවුත් කරනවා, පිනුත් කරනවා. ඇත්තටම ගියාත්ම මැරිලා මේ කතා කරපු සතර අපායේ කොහේ හරි යන්න හේතු තිබුණා. තාමත් එව්ව තියෙනවා. හදිසියෙම ඒ හරහට ආපු වෙනත් කරපු අකුසල කර්මයක් නිසා යන්න තිබිච්ච පැත්ත වැලකිලා අපි මේ සුගතිය පැත්තට හැරිලා තියෙනවා. දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. හැබැයි අවීචියේ යන්න පව් එකපාරක් නෙමෙයි 100,000 ගණන් වාරවල අවීචියේ යන්න පව් අපේ තාම තියෙනවා. ඒ පව් කන්ද අපිට පේන්නේ නැහැ. දැක්කොත් සිහිසුන් වෑද වැටෙනවා මේ පව් ඔක්කොම මං ගෙවන්නම වෙනවද කියලා. ඒ තරම් පව් කඳු තියෙනවා. පෙර භවයේ කරපුවා, පෙර ආත්මවල කරපුවා. අම්මට ගහලා, තාත්තට ගහලා, ප්‍රාණඝාත කරලා, පංච දුෂ්චරිතය කරලා, දස අකුසල් වල යෙදිලා නොඑක් ආකාරයෙන් ගොඩ ගහපු පව් එහෙමමයි. අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා කිසිම සරණක් පිහිටක් මගක් පෙන්වන්න කෙනෙක් නැතුව මොන තරම්නම් පව් කරන්න ඇද්ද? ඒ කරපු පව් ඔක්කොම විඳවලා නැහැ. එව්ව ඉතුරු වෙලා තියෙනකොට තමයි අද මෙහි ඇවිල්ලා තියෙන්නේ. පින්නතුනි අපි මෙහෙම කිව්වොත් නමුත් මෙහි ඇවිල්ලත් අපි පින් කරනවද වැඩිපුර මිනිස්සු? එහෙම මිනිස්සු පින් කරන බවක් පේන්නේ.
දවසට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් අපි පින් කරන්නේ කොච්චරද? කෙනෙක් සමහර විට කරලා තියෙන්නේ හැන්දෑවට පැය භාගයක් බුදුන් වදින එක විතරයි. පැය 24ටම කරලා තියෙන්නේ පැය භාගයක් බුදුන් වදින එක. දවස් දෙකක් ගියොත් පැය 47ක් තිස්සේ පව් කරලා එක පැයක් දවස් දෙකටම බුදුන් වැඳලා තියෙනවා. ඉතින් ඇද්ද එතකොට පැය 47ක්ම පව් කරලා පැයක් බුදුන් වැඳලා තියෙනවා. ඇද්ද සංසාරින් එක්තර වෙන්න. හැබැයි අර 40 පැය 47ට වඩා මේ පැය හරි ප්‍රබලයි. නමුත් ඉතින් වැඩිපුර කෙරිලා තියෙන්නේ අකුසල්නේ. ඒ කරපු අකුසල් ඔක්කොම ගෙවන්න ඕනේනේ. ඒ හින්දා අපි පින් කරන ප්‍රමාණය හුඟ අඩුයි. පව් කඳු එහෙම්මමයි. තවත් මොකද කරන්නේ? තවත් කරන්නේ ඒ පව් කන්දම වර්ධනය කරන එක. නමුත් අපි කළ යුත්තේ ඒ කන්දට විරුද්ධව කුසල් කන්දක් රැස් කරන එක. නමුත් ඒක 90%කින් වෙන්නේ නැති වැඩ. ජීවිත අනතුර එහෙම්මමයි. දැන් හිතන්නකෝ අපිට ආරංචි වෙනවා ගම් වතුරක් එනවා කියලා. වහාම පල්ලෙහා ඉන්න අයට අයින් වෙන්න කියනවා. ඉක්මනට අයින් වෙන්න කියනවා. දැන් ගණ්ඩ මොකවත් වෙලාවක් නැහැ. සල්ලි මිල මුදල් ටික තියෙනවා නම් ඒකයි, රංග රිදී මුතු මැණික් ටික තියෙනවා නම් ඒකයි, දරුමල්ලු ටිකයි අරගෙන එළියට බහිනවා. මෙතෙක් කල් හම්බ කරපු ඔක්කොම අරගේ යතුනේ. හැබැයි ඊට වඩා ජීවිතේ වටිනවා. තවත් ওই වටින කියන දෙයක් අතට අහු වෙන දෙයක් විතර අරගන්න. දැන් අරගෙන කොහාටද දුවන්නේ මේ? බේරෙන්න පුළුවන් තැනක් හොයාගෙන. හැමෝම යනවා බේරෙන්න තැනක් හොයාගෙන. ගම් වතුර ඇවිල්ලා අර ඔක්කොම අරන් යනවා. සුලි සුලඟක් එනවා කියලා ආරංචි වෙනවා. පුදුම සූදානමක් දැන්. පහුගිය කාලෙත් එහෙම තිබුණා. අපි දැක්ක වැලි කොට්ට අරගෙන වහල උඩ ගිහිල්ලා වහල උඩ තියලා සූදානම් වෙනවා වහලේ හුළඟයයි කියලා. මේ ජීවිත අනතුරෙන් බේරෙන්න සූදානම් වෙනවා. ඉතින් සුලිසුලඟ එනකොට කීව දැන් අහවල් තැන. තව පැයකින් රටට ඇතුල් වෙනවා. තව පැය භාගයකින් ඇතුල් වෙනවා. දැන් අහවල් පැත්තෙන් ඇතුල් වුණා. දැන් හැමෝම සූදානම්. ඉතින් මේ වාගේ අනතුරක් එනවා කියනකොට අපි සූදානම් වෙනවා. ඒ වුණාට පින්නතුනේ ඔය ඔක්කොටම වඩා තියෙන ලොකුම අනතුර තමයි මරණය. සුලිසුලන් එනකොටත්, ගම් වතුර එනකොටත්, ලැබුගිනි එනකොටත් අපිට කියනවා දැන් මේ මරණයත් කියා දෙන්නේ. දැන් අර දේවල් නම් කියන නිසා සූදානම් වෙනවා. වැඩේ කියන්නේ මරණය එනකොට කවුරුවත් කියන්නේ. සූදානමක් ඇත්තෙම නෑ. අන්තිමට සූදානම් නැතුවම යන්න වෙනවා. එහෙනම් දැන් මොකද කරන්න වෙන්නේ? හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න වෙන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන එක. හැබැයි මිනිස්සු ගාව නැත්තෙම මරණයට සූදානම් වී අඩුම ඒක. සමහර කෙනෙක් ඉගෙන ගන්නවා. දරුවෙකුට අපි උගන්වනවා. දරුවගේ හිතට දීලා තියෙන පුංචි කාලේ ඉඳලා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. දරුවා ඒ ඔස්සේ යනවා. දැන් එයා විශ්වවිද්‍යාලයට යනකම් ගිහිල්ලා. දැන් එයාගේ කල්පනාව තව අවුරුදු 4ක් විශ්වවිද්‍යාලෙත් ඉගෙනගෙන අවශ්‍ය නම් තවත් විශේෂ අවුරුද්දකුත් විශේෂ විභාගයක් කරලා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක් වෙලා රස්සාවත් කරලා ගෙවල් දොරවලුත් හදලා ආවාහ විවාහත් වෙලා දූ දරුවොත් හදාගෙන වයසට ගිහිල්ලා මැරෙන්න තමයි කල්පනාව. ඇත්තටම කවුද දන්නේ වයසට යනකම් ඉඳීද කියලා? විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මැරෙන්නත් පුළුවන්. පත්වීම අරගෙන එනකොට මැරෙන්නත් පුළුවන්. ඉස්සරලම වැඩ බාර ගන්න යන දවසේ මැරෙන්නත් පුළුවන්. දැන් ඉතින් මේ වෘත්තිය වෙනුවෙන් යෙදුණා මිසක් මැරිලා යන්නේ කොහාටද, වෙන්නේ මොකද්ද කියන එකට සූදානම් වෙලාම නැහැ. පෙර තිබුණා නම් පින් කොටසක්
මෙහෙ ඉපදිලා ගෙවාපු කාලේ ඒකත් වියදම් කරලා තියෙන්නේ. මේ ලස්සන රූප තියෙන්නේ. ඔය හොඳට ඇඳලා ඉන්නේ. යාන වාහන වල යන්නේ. ගෙවල් දොරවල් තියෙන්නේ. හොඳට රසට අනුභව කරන්නේ. මේ මොනවද ඔක්කොම? මේ ඔක්කොම තියෙන්නේ පෙර පින් වියදම් කරන්නේ. අපිට හිතෙන්නේ සල්ලි දීලානේ හොඳට කෑවේ කියලා. ඉතින් හොඳට ආහාර වේලක් ගන්න දෙන්න සල්ලි කොහෙන්ද? ඒ සල්ලි හම්බ වුණේ පෙර පින නිසා. එහෙනම් මෙහාට වෙලා කරන්නේ පෙර කරපු දෙයක් ඇත්තන් ඒක භුක්ති විඳිනවා. පව් කන්ද වැඩි කරනවා. නමුත් කල යුත්තේ තව කුසල් රැස් කරන්න. ඕන තරම් පව් කරපුවා තියෙනවා. එහින්ද කුසලයෙන් පෝෂණය වෙන එක තමයි කරන්න ඕනේ. ඉතින් කුසල් රැස් කර ඉන්න අතරේ හදිසියේ අකාලේ මැරෙන්න පුළුවන්. එතකොට කෙනෙක් අහනවා මෙච්චර පින් කර ඉඳලත් ඇයි මැරුණේ කියලා. ඇයි පෙර ආත්මවල කරපු සීමාවක් නැති ප්‍රාණඝාතවල විපාක දෙනවනේ. මේක තමයි සුගතියේ ඉපදුනහම තියෙන වටිනාකම. පෙර කරපු ප්‍රාණඝාතය නිසා අවුරුදු 30කින් මැරෙන්න පුළුවන්. නමුත් හරියට සත්පුරුෂයෝ මුණ ගැහිලා අපි කුසලයට යොමු කෙරුවොත් අවුරුදු 30ක් අවුරුදු 25ක් පින් කරගන්න ලැබුණා. අකාලේ මැරෙන බව ඇත්ත. හැබැයි තව අකුසල් තියෙනවා. ඔය සුරාපානය වාගේ කරාම නිරයේ ගිහිල්ලා දුක් විඳලා නැවත මනුස්ස ලෝකේ උපදිනහම කොහොමද වෙනවා කීවේ? මන්දගාමි, මන්දබුද්ධික, උම්මත්තක. භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද පෙළගස්වල තියෙන ක්‍රමානුකූලව. දැන් මේ කතාවේදී ප්‍රාණඝාත විපාකයට වඩා සුරාපාන විපාකය බලවත්. ඒ ප්‍රාණඝාත කරපු කෙනා නිරේක දුක් විඳලා මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 30ක් ජීවත් වෙනවා. අපි කියමුකෝ 30න් මැරෙන්නේ කියලා. අකල් මරණය. නමුත් බුද්ධෝත්පාදයක සම්මාදිට්ඨිකව ඉපදුනොත් සත්පුරුෂයෝ මුණ ගැහුනොත් අවුරුදු 25ක් 30ක් පින් කරන්න පුළුවන්. නමුත් බුද්ධෝත්පාදයක සත්පුරුෂයෝ අතරම සුරාපානය කර නිරේ ඉඳලා ඇවිල්ලා ඉපදිලා උම්මත්තකෙක් වුණා. අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් තියනවද? මන්ද බුද්ධිකයෙක් වෙලා අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් තියනවද? එහෙනම් අරට වඩා බලපත් බව අපිට ඒකෙන් පේනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි හිතන තැන නෙමෙයි තියෙන්නේ. අපි දන්නවා චත්තමානවක ගුරු ගෙදරට ගුරු පඬුරු අරගෙන යනකොට මගදී මැරෙන බව. හොරු ගහලා මගදී මැරෙනවා. නමුත් චත්තමානවකට මගදී බුදුරජාණන් වහන්සේත් මුණ ගැහෙනවා. චත්තමානවක බුදුරජාණන් වහන්සේට වැඳලා තුනුරුවන් ගුණ ඉගෙනගෙන බුදුන් සරණ යනවා. චත්තමානවක ගුරු ගෙදර යන්න පිටත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ආපහු විහාරයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද චත්තමානවක මග මැරෙන බව? දැනගෙනයි වැඩි. හැබැයි චත්තමානවක දන්නවද මග මැරෙන බව? එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිව්වද චත්තාද යන්න එපා. මග හොරු ඉන්නවා. පස්සේ වෙලාවක යන්න. නැත්තම් පිරිසක් එක්ක යන්න. එහෙම මුකුත් දේශනා කළාද? දැන් බාන්නක චත්තට වෙච්ච පිහිටි හැටි. චත්ත හොරු අතින් මරණයටපත් වුණා. හැබැයි මැරෙනවත් එක්කම චත්ත උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකෙ. ආම් භාග්‍යතුන් වහන්සේගේ පිහිට. මට්ට කුණ්ඩලීටත් ඕකමයි ලැබිච්ච පිහිට. පාණ්ඩු රෝගේ සුවපත් කරවන්නත් භාග්‍යතුන් වහන්සේට පුළුවන්. නමුත් ඒක කළේ නෑ. සිත පහදවලා මරුණ ගමන් දිව්‍ය ලෝකෙ පැත්තේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පිහිට. එමනම් පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ පෙර කරපු අකුසලයේ භාග්‍යතුන් වහන්සේ කලින් දන්නේ නැද්ද? දන්නේ. එයාගේ පව් එයා ගෙවන්න ඕනේ. නමුත් සංසාරයෙන් එතර යන්න පාර හැදේ. ඔබටත් භාග්‍යතුන් වහන්සේ පිහිට වෙන්නේ ඔබ හිතන විදිහට නෙමෙයි. මට පිහිට වෙන්නේ මම හිතන විදිහටත් නෙමෙයි. ඒ හින්දා මෙච්චර කරලත් මෙහෙම වුණාද කියලා හිතනවට වඩා ශ්‍රද්ධාවෙන් කරපු දේ ගැන සතුටින් මෙරළ යන එක වටිනවා. භාග්‍යතුන් වහන්සේගේ සරණ
හිතුවට වඩා හොඳ තැනක අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා පෙර කරපු කර්ම අපි කොච්චර පින් කළා අපිට විපාක දෙනවා. ඒකයි මේ පොතිගත්තති සාමුදුරන්ගේ කතාවෙන් කියවෙන්නේ. ඒ නිසා කුසලය කොයිතරම් කළත් වැඩි නෑ. කොච්චර කළත් කුසල් වැඩි නෑ. කුසල්ම රැස් කරන්න කුසලයේම යෙදෙන්න ගත වෙන හැම මොහොතක්ම පින් සිතුවිල්ලක් මතම පෝෂණය වෙන්න පුළුවන් අය ටික ටික ධනය එකතු කරලා කෝටිපතියෙක් වෙනවා වගේ සසර බොහෝ කල් සතර අපායෙන් නිදහස් වෙලා සුවසේ ගුණ ධර්ම පුරා ගන්න සැප සම්පත් භුක්ති විඳින්න අවස්ථාව උදා කරලා දෙනවා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කළේ මහණෙනි පින කියලා කියන්නේ සැපයට නමක්. පින කියලා කියන්නේ සැපට නමක්. සැප කියලා කියන්නේ පිනට නමක්. මේ විඳින හැම සැපයක්ම පෙර පින. එහෙමනම් යමෙක් අනාගතයේ සැප විඳින්න කැමති නම් ඔහු විසින් මේ ජීවිතේ වැඩි වැඩියෙන් මොනවද කළ යුත්තේ? පින් කළ යුතුයි. පින් කියන්නේ සැපයට නමක්නේ. එහෙනම් වැඩි වැඩියෙන් කළ යුත්තේ කුසල ධර්මයන්මයි. එහෙමනම් යම් කෙනෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ සැප එකතු කරනවා කියන එකයි. ඔබ කැමති නම් මතු සැපයට ඔබ විසින් වෙහෙසිය යුත්තේ මෙහි දාලා යන ඉඩ කඩන් සල්ලි මිල මුදල් වෙනුවෙන් නෙමෙයි. මෙහි ජීවත් වෙන්න එව්වත් ඕනේ. ඒ දේ කරන අතරේ මතු යහපත වෙනුවෙන් වැඩි වැඩියෙන් පින්කම් කරගන්න ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් තමන්ගේ මතු අනාගතයට සාධාරණයක් කරගන්න මේ බුද්ධාන්තරයෙන් ඵල නෙලන්න ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද ධර්මදේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරනවා කුමාරදාස මහත්මයා සහ දිසානායක පවුලේ පිරිස විසින්. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා මිය පරලොව ගිය කපුදුවේ සිරි ගුණාලංකාර ස්වාමින් වහන්සේ ඩෙන්මාර්ක් ජාතික සමාහිත ස්වාමින් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා දෙපළට මේ රැස් කරගත්ත උතුම් පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. මව්පස පියපස දෙපාර්ශ්වයේම නිදන ප්‍රාප්තියට පත් වුණ සහෝදර සහෝදරියන් සහ මුණුබුරු මිනිබිරියන් සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. අනෙකුත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් ඒ කුසල් එසේම අනුමෝදන් වේවා. සහභාගී වූ පිරිස සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ලැබේවා. දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයේ ලැබේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. කුමාරදාස මහත්මයා ඇතුළු දිසානායක පවුලේ සියලු දෙනා විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ සද්ධර්ම දානමේ කුසලානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.